සුබ දහවලක්. Good day to you. අද මම බලන්න යනවා මිනිස් ජීවිතයට ඊටාම කිට්ටු සංකල්ප තුනක්. My belonging, මගේ අයිතිවාසිකම කාටද? මම අයිති කාටද? මම වග කියන්නේ කාටද? මට වග කියන්නේ කවුද? මගේ වටිනාකම මොකද්ද? My worth and value, මගේ දක්ෂකම සමර්ථය, මගේ බලපෑම, මගේ significance එක මොකක්ද? ඔය කාරණා තුන මිනිස්සුන්ට නිතර බලපානවා. අපි හැමෝටම බලපානවා. ඉතින් අපේ ළමයටත් බලපානවා. ඉතින් ළමෙක් අවුරුදු 12ක් 14ක් 16ක් වෙනකම්ම ළමයාගේ වැදගත්කම තමයි තාත්තට අම්මට අයිතිවීම. ඒකනේ ළමයාගේ වැදගත්කම. එතකොට එයාගේ වටිනාකම වැඩි වෙනවා එයාගේ ජීවිතය සඳහා එයා විභාගයේම හොඳට පාස් වුණොත්. ඒ වුණාට එයාගේ අම්මටයි තාත්තට එයාගේ වටිනාකම අමුතුවෙන් වැඩි වෙන්නේ නැහැ එයා විභාග පාස් වුණා කියලා. අම්මයි තාත්තයි දුක් වෙනවා එයා විභාග ෆේල් වුණොත්. මොකද එයාගේ අනාගතයට ඒක ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් දැන් ඩිජිටල් ස්ක්‍රීන් එකට ළමයා ගියාම ගෙන් එයා විරසක වෙනවා. Their belonging is broken. මොකද අර ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න aliensලා ස්පූක් මැජික් එහෙම එයාගේ අයිතිකාරයෝ වෙනවා. ළමයාට ළමා ජීවිතේ නැති වෙනවා. ඒ නිසා මම මේ මාතෘකාව ගැන පොත් ගොඩක් ලියලා තියෙනවා. ටිකක් මම පෙන්වන්න කැමතියි. ළමයාව නැවත ළමයා වෙනුවෙන්ම දිනා ගැනීම. ඒක අවශ්‍යයි. මේක mom and mistake management මේ පොත් සිංහලෙනුත් තිබෙනවා. ළමයා වෙනුවෙන් දිනා ගැනීම. නැත්තම් ළමයාට ළමයාගේම අනාගතය නැති වෙනවා ඩිජිටල් ස්ක්‍රීන් එක නිසා. ඉතින් මට WhatsApp පණිවිඩයක් එවුවොත් 077 49 59 214 මට පුළුවන් මේ ගැන ඔබට එක්කෝ ඊමේල් කරන්න, WhatsApp එකක් එවන්න, නැත්තම් පොතක් වුණත් තැපල් කරන්න. මේ ගැන මම ලියපු පොත් තිබෙනවා සරසවිය පොත්හලෙත්, විජිතයාපා පොත්හලෙත්, අපේ බ්‍රුක්සයිඩ් පොත්හලෙත් 374 ලෙස්ලි රණගල මාවත බොරැල්ල. ඉතින් අද මම මේ දිගට බලන්න යන්නේ මේ ජීවිත ශෛලී දෙකක් ඇති වෙනවා. මේ ළමයාට දෙමව්පියෝ ළමයාව ගොඩ නැගුවොත් කොම්ප්ලිමෙන්ටේෂන් මෝඩ් එකෙන්. ඒ කියන්නේ ඔබගේ ජීවිතයට අපි කොහොමද වග කියනවා. ඔබට හොඳම දේ තමයි අපි මේ සැලසුම් කරන්නේ. එතකොට ඒකට ඉබේම ඇතුල් වෙනවා ගොඩුත් ඔබට හොඳ ජීවිතයක් සැලසුම් කළ තිබේ. අනිත් මෝඩ් එක තමයි අනිත් ස්වභාවය කම්පිටිටිව්. ඒක තරංගකාරී ජීවිත ස්වභාවයක්. එතකොට කොම්ප්ලිමෙන්ටේෂන් කියන්නේ සහජීවී. තව වචනයක් මම ඒකට පාවිච්චි කරන්න කැමති ප්‍රසාදලාභී. ඔබ ප්‍රසාදලාභියෙක්. ඔබ දෙමව්පියන්ගෙන් ප්‍රසාදයක් ඇතිව හැදෙන්නේ. ඔබගේ කෑම වේල සඳහා ඔබ වැඩ කරන්න ඕනේ නැහැ. ඔබ 16ක් නෙමෙයි. 16 නම් කෑම වේල සඳහා වැඩ කළ යුතුයි. ළමයා 16ක් නෙමෙයි. ඒ නිසා ඒ ළමයාට පාඩම් කරන්න කිව්වොත් මහ අයියෙන් පහේ ශිෂ්‍යත්වය දිනන පිණිස හෝ ක්‍රිකට් ටීම් එකට ඇතුල් වෙන පිණිස. එතකොට එයා පොඩි කාලෙම ඉගෙන ගන්නවා වහල් ජීවිතයක්, පර්ෆෝමන්ස් ජීවිතයක්. වැඩ කරන තරමට තමයි මට කුලිය ලැබෙන්නේ. වැඩ කරන තරමට තමයි මට ප්‍රසාදය ලැබෙන්නේ. ඉතින් මම මේ අද ඔබ සමග මේ සංවාදයකට ඔබ ආරාධනා කරන්නේ මේක මේ ඔබගේ ළමයෙක්වත් කියවන්න දන්න අයටත් මේක අරින්න මේ ක්ලිප් එක. තව මේ අවශ්‍ය නම් මම කලින් කිව්වාක් මෙන් අපේ WhatsApp නම්බරේ 077 49 59 214 ඒකට එවන්න පණිවිඩයක්. එතකොට මේ ළමයා කොහොමද අපි ප්‍රසාදලාභී ළමයා ලෙස එයා හැදෙන්නේ සහ අපි කොහොමද වැඩිමහලුන් ලෙසත් ප්‍රසාදලාභයක් ලෙස ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒකේ අර්ථකථනය? මගේ අයිතිවාසිකම ගැන මට සහතිකයක් තිබෙනවා. මාව කවුරුත් එලවන්න බෑ. මගේ ජීවිත කොටසෙන් එළියට දාන්න බෑ. මට ජීවිත කොටසක් තිබෙනවා. ඒ ගැන දුන්නා වූ විධානයක් තිබෙනවා. මොකක්ද ඒ විධානය? මම ඔබට ආශිර්වාද කරන්නෙමි, ඵල දරන්න, ගුණණය වන්න, ඔබට අයිති කොටස පුරවන්න.
ඉන්හාට අනිත් අයගේ කොටස ස්ටුවර්ඩ් කරන්න ඒකත් පුරවන්න. එතකොට ස්ටුවර්ඩ්ෂිප් ජීවිතයක්. සුභසිද්ධ දායකගේ ජීවිතයක්. අපි පටන් ගත්තේ කොහෙන්ද? ප්‍රසාදලාභියෙකුගේ ජීවිතයක්. ඒ ප්‍රසාදලාභියා කොහොමද ජීවත් වෙන්නේ? අනිත් අයට සුභසිද්ධියක් කරන පිණිස. ඕව තමයි මූල ධර්ම. ප්‍රසාද ජනක, ප්‍රසාදීය, ප්‍රසාදිත පුද්ගලයා. ඒ හැඟීමෙන් අපි ජීවත් වෙනවා. අපි යන්නේ කොහෙද අපි දන්නවා. එතකොට අපි ආවේ කොහෙන්ද? යන්නේ කොහෙද? ඒ දෙක අතර ජීවත් වෙන්නේ කොහොමද කියන හැඟීමක් අපිට තිබෙනවා. එතන පරණ කතන්දරයකුත් තිබෙනවා. එතකොට අපි ජීවත් වෙනවා ජීවනයේ ගහේ ඵලය උරුම වෙච්ච අය හැටියට. තව ගහක් තියෙනවා. ඒක හැමතිස්සෙම කම්පිටිටිව්. ඒක හැමතිස්සෙම කොන්ටෙස්ට් එකක් තියෙනවා. තරඟයක් කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න. ඉතින් ඒ තරඟකාරියක අපි ප්‍රසාදිතයා ලෙස, ප්‍රසාදලාභියා ලෙස, ප්‍රසාදික තැනැත්තා ලෙස ජීවත් වෙනකොට all can thrive. සැමට උන්නතිය. අපි අනිත් පැත්තට ගියාම මොකද අනිත් පැත්ත තරඟකාරී ජීවිතය උචිතයාට පමණක් උන්නතිය. එතකොට උචිතෝන්නතිය. එතකොට සමාජ ක්‍රමයක් හැදුවොත් උචිතයා පමණක් සඵල වෙන්න. එතකොට එහෙම දර්ශනයකට අපි එකඟ වුණොත් struggle for existence, survival of the fittest, උචිතය උන්නතිය, might is right, බලවන්තයා ජයගනි. ඒක තමයි අනිත් පැත්ත තියෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ ටික මම හදපු columns දෙකක් තිබෙනවා. මේක ඔබට මම කැමති WhatsApp එකකින් එවන්න. ඔබ මට WhatsApp නම්බරේ එව්වොත්. Fittest only survive. Survival of the fittest. දැන් ලොකු අරගලයක් යනවා Black Lives Matter, තව කට්ටියක් කියනවා Blue Lives Matter, තව කට්ටියක් කියනවා All Lives Matter. ඉතින් ලොකු අරගලයක් යනවා. ඒ කියන්නේ පරණ ඉතිහාසය වර්තමාන ප්‍රොටෙස්ට් එකකින් හරි ගස්සන්න බෑ. පරණ ඉතිහාසය වර්තමාන කැරලි ගැසීමෙන් හරි ගස්සන්න බෑ. නමුත් අපිට පුළුවන් වර්තමානය ඊට වඩා හොඳ ප්‍රසාදය ලැබුව අය ප්‍රසාදය බෙදා ගනිමින් ජීවත් වෙන ජන සමාජයකට යොමු වෙන්න. ඉතින් අපේ උද්දෘත පාඨය all can thrive, සැමට උන්නතිය. අනිත් පැත්තේ තිබෙන්නේ උචිතයට පමණක් උන්නතිය. ඒක ආවම එතකොට තව එක කට්ටියක් කියන්න පටන් ගන්නවා උචිතය වනාහි බහුතරයා. එතකොට බහුතරවාදය එනවා. ඉතින් මේක ලොකු අරගලයක් වෙනවා. එක එක විදිහට බහුතර වෙනවනේ. අපි ඉස්සෙල්ලා ජාතිය අනුව බහුතරය තේරුනොත් ඒ ජාතිය ඊළඟට කුලීනයා සහ කුලහීනයා අතර එනවා සටනක්. ඊට පස්සේ කුලීනයෝ දින්න කියමු බැරි වෙලාවක්වත්. එතකොට උගත් නුගත් සටනක් එනවා. ඊළඟට ධනවත් දුප්පත් සටනක් එනවා. ඒ නිසා මේ සටන් ක්‍රමේ බෙදුම්වාදයේ කෙලවරක් නැති වෙනවා. ජාතියක් වශයෙන් විතරක් නෙමෙයි බෙදුම්වාදය එන්නේ. ඊට පස්සේ වෙන වෙන දේවල් අනුවත් අපි බෙදෙන්න පටන් ගන්නවා. ඒක එහෙම වුණා. ඊළඟට පළාත අනුවත් බෙදෙනවනේ නේ. ඊළඟට ඒ කාලෙම තිබුණානේ. පළාත අනුව බෙදලා පළාත අනුව කුමාරවරු ඇති වෙලා පළාත යුද්ධ කරා එකිනෙකාට විරුද්ධව. ඒ නිසා අපේ අදහස God දෙවිපියා සැමට උන්නතියක් දීලා තිබෙනවා. සැමට ප්‍රසාදයක් දීලා තිනවා. සැමටම උපරිමයක් දීලා තිබෙනවා. අපිට දුන්න දේ පළදරාගෙන අනිත් අයටත් ස්ටුවර්ඩ් වෙලා අනිත් අයගේ දේත් නියෝජනය කරමින් සුභසිද්ධ දායකයෙක් වුණොත් අපිට ලොකු උපකාරයක් තිබෙනවා. නැත්නම් අපිට වෙන්නේ අපිට මෙච්චරක් පුළුවන් කරගත්තේ මෙච්චරයි. ඒ දෙක අතර යනවා සටනක්. ඊළඟට අපි වෙන කාට හරි බනිනවා මට කරගන්න පුළුවන් දේ කරගන්න බැරි වුණේ අරයාගේ වරදින් මෙයාගේ වරදින් තාත්තගේ වරදින් ආණ්ඩුවේ වරදින් යනාදි වශයෙන් අපි කචල් දා ගන්නවා. මොකද මේ පරතරය දැනෙනවා. මොකද්ද පරතරය? අපේ අපේක්ෂාව සහ පොටෙන්ෂල් එක. ඒක තමයි අපිට God දුන්නේ. ඊළඟට මේ අපි කරගත්ත ප්‍රමාණය. ඒ දෙක අතර අපිට එනවා hurt රිදුමක්. ඊළඟට අපිට එනවා humiliation අවමානයක්, පහත් වීමක්, ලැජ්ජාවක්. ඊළඟට එනවා හොර බයක්. කවදාකවත් මේ තත්ත්වේ එන එකක් නැහැ. ඊළඟට එනවා උද්වේගයක්, පරිගන්න එක එක්කෙනාගේ. ඊළඟට එනවා හැංගීමක්, හයිඩින්. මට මුණ දෙන්න බෑ නේද වශයෙන්. සමහරු ඇග්‍රෙසිව් වෙනවා, ආක්‍රමණික වෙනවා. සමහරු ජීවිතයෙන්
කලකිරලා හරි මොනවා හරි ජීවිතේ නිකන් පැත්තකට වෙලා පුංචි කෙරවලකට ඒගොල්ලෝ එක්කහ වෙනවා. ඉතින් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ තුල මුලින්ම අර අම්මා තාත්තා ඉතින් කිරි දුන්නා, ඇඳුම් මැහුවා, පුළුවන් උපරිම දේ කරා. එතකොට ප්‍රේමය ජනනය වෙන ආත්මකින් තමයි ඔබ මව්කුසට ආවෙත්. දෙව්පියාගේ ප්‍රේමයෙන්, ඊළඟට දෙමව්පියන්ගේ ප්‍රේමයෙන් තමයි ඔබ ගර්භාෂයේ හිටියේ. හොඳම තැන දරුවෙකුට ඉන්න ගර්භාෂය හැම අතින්ම හොඳ විදිහට හදලා තිනවා. ප්‍රේමය ජනනය කරන ආත්මකින් ඉපදුනා. ඊට පස්සේ කොයි කාලෙද ඔබ හිතන්නේ ඔබේ ජීවිතයට බය ජනනය වෙන ආත්මයක් ආවේ? එතකොට මේ ට්‍රැක්ස් දෙකක්නේ. ප්‍රසාදයලත් අනිත් ට්‍රැක් එක මොකද්ද? අරගලය. කවදද ඔබේ ජීවිතයට බය සහ අරගලය ආවේ? එතකොට කවදද ඔබට මතකක් තිබෙනවද ඔබේ ජීවිතයේ පළවෙනි බය? පළවෙනි විශ්වාසය කඩවීම. පළවෙනි කචල් එක. පළවෙනියෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනකොට වයස කීයද? අවුරුදු 3ද 5ද? එතකොට ඒ සටන් කරන්න ඕනේ කාට විරුද්ධවද? අම්මට විරුද්ධවද? තාත්තට විරුද්ධවද? අයියාට විරුද්ධවද? අක්කට විරුද්ධවද? ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නකොට හැමදෙස්සම වේලහින් සටන එනවා ළමයාගේ ජීවිතේට. ඒක නිසා අපි මම හැමදෙස්සම කියන්නේ ඩිජිටල් දෙන්න එපා. මෙඩිකල් ඇඩ්වයිස් අවුරුදු 3ට ඉස්සෙල්ලා කොහොමදවත් ඩිජිටල් තිරය දෙන්න එපා. දුන්නොත් ළමයාගේ භාෂාව හිර වෙනවා. ළමයා භාෂාව ඉගෙනීමෙන්, භාෂාව ලිවීමෙන්, භාෂාව කතා කිරීමෙන් තමයි මිනිස් මොලේ දියුණු වෙන්නේ. මොකද භාෂාව කියන දීමනාව දීලා තියෙන්නේ හෝමෝසේපියන්ස්ට පමණයිනේ. භාෂාව කියන දීමනාව සතෙකුට නැහැ. ඒක නිසා මේ භාෂාවෙන් දියුණු වීම, මොලේ දියුණු වීම, ජීවිතයේ දියුණු වීම, බුද්ධිය දියුණු වීම ඒක නැති වෙනවා. අපි ළමයට අවුරුදු 3 ඉස්සෙල්ලා ඩිජිටල් තිරය දුන්නොත් ප්ලීස් දෙන්න එපා. ස්මාර්ට් ෆෝන් එක දෙන්න එපා. ගෙදර ටීවී එකක් දෙන්න එපා. ඒක ඉතින් මම හැමදාම කියන අවවාදයක්. මේ ක්ලිප්ස් අවශ්‍ය නම් ඩිජිටල් සයන්ස් ගැන මගේ channel එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මගේ timeline එකේ බලන්නත් පුළුවන් Facebook එකේ. නැත්නම් අපිට WhatsApp එකට පණිවිඩයක් එවුවොත් එතකොටත් අපිට එවන්න පුළුවන් මේ ගැන ක්ලිප් එකක් තවදුරටත් ඩිජිටල් තිරයෙන් රැකෙන හැටි ඔබ සහ ඔබගේ ළමයා. එතකොට මම දැන් ඉන්න මාතෘකාව මොකද්ද? ඔබ තුල ප්‍රේමය ජනනය කරන ආත්මය අභිබවා බය ජනනය කරන ගතිය වැඩි උනේ කවදද? ඒ කියන්නේ අර්ගලය, සටන, ඒක fight, fright, flight තීම් එක කවදද ආවේ ඔබේ ජීවිතේට? ඊළඟ එක මම කොහොමද දෙමව්පියන්ගේ ප්‍රසාදය ලබා ඔවුන් මාගේ සියලු අවශ්‍යතා සපයයි කියන ඒ ගතිය අහක් වෙලා හැම එකටම සටන් කරන්න ඕන කියන ගතිය ආවේ එරෙහිවීම ආවේ කවදාද? ඒතකොට මොකද්ද මේ ට්‍රැක් එක? ප්‍රසාදය. මොකද්ද මේ ට්‍රැක් එක? එරෙහිවීම. එතකොට එරෙහිවීමට එනවා ඩිමාන්ඩ් එක. ඩිමාන්ඩ් එකට එනවා කොහොම හරි මම උදුරලා හරි ගන්නවා. දැන් තේරෙන්නේ? එතකොට මේ ට්‍රැක් එකට එනවා ප්‍රසාදය, ලැබීම, කෘතඥතාවය, මට සපයනු ලැබේ. මේ ට්‍රැක් එකට එනවා give me, my name is Jimmy. ඔය දෙක අතර සංසන්දනය. දැන් ඔබ පොඩ්ඩක් හිතලා බැලියකි මේකේ consequences මොනවද? මේකේ ප්‍රතිඵල මොනවද මේ විදිහට යනකොට? එතකොට එකක් සහජීවනයක්, අනිත් එක පරපෝෂිත ජීවනය. කියන්නේ අනිත් කෙනාගේ දේත් උදුරාගෙන ජීවත් වීම. දැන් අපි බොට්නි වලට එහෙම කරලා තියෙනවානේ. ඔය මේ ලොරෙන්ටස් කියන ශාකය. එයා පිළිල කියලා අපි කියන්නේ. එයා පක්ෂියෙක් ඇවිල්ලා හොට ගහලා අර බීජ එක තමයි ආවේ. ඒ ශාකයේ අත්තට ඒ ඇතුල් කරාම ෆ්ලෝයම් වලට සහ ශෛලම් වලට ඒකේ මුල් ගිහිල්ලා ඊළඟට එයා ඒ ජීවිතේ අර ජීවත් වෙන්නේ නැහනේ. එයා මොකද කරන්නේ? අර මුල් වලින් ඔක්කොම අර ශාකයට යන්න ඕන, ඉහළට යන්න ඕන සාරය උරාගත්තම අනිත් අත් ඉතුරු ටික මැරිලා යනවා. ඉතින් ඒක තමයි පරපෝෂිතයාගේ ජීවිතය. දැන් මම මේ කියන ට්‍රැක් එක සහජීවනය සහ ප්‍රසාදයේ ලද කෙනෙකුගේ ජීවනය. So what are the three qualities of ප්‍රසාදයේ ලද කෙනාගේ ජීවනය? My belonging, my value and worth and my significance. අපි ජීවිත කාලයක් ඔය තුන සඳහා අපි යෙදෙනවා. ඒකට අපි
මාර්ගය හොයාගත්තේ නැත්නම් ඒකේ සෝස් එකට ගියේ නැත්නම් අපි ඔකට සටන් කරන්න පටන් ගන්නවා. my identity, my worth, මගේ අනන්‍යතාවය හේවත් මං අයිති කාටද? දෙක මගේ worth and value, මගේ වටිනාකම. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මගේ වටිනාකම කියලා. මිනිස්සු පැත්තකට වෙන්නේ නේ රණ්ඩු කළා. ඊළඟට මගේ significance එක, මගේ ආభాෂය මොකද්ද? what is my contribution? මම මෙතනට මගේ contribution එක මොකද්ද කියන ඔය තුන හැමතිස්සෙම මනුෂ්‍යයාගේ ජීවිතේ කැරකෙන දේවල් තුනක්. ඉතින් මගේ අද topic එක එරෙහිවීම ඔබට හටගත්තේ කවදද? එරෙහිවීම ඔබේ ජීවිතේ main track එකක් වුණාද? ඉතින් අපි දන්නවා මාක්ස් වාදය, කාල් මාක්ස් මේක ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරා. විශේෂයෙන්ම යුරෝපයේ 19 වෙනි සතවර්ෂයේ කාල් මාක්ස් ඩාස් කැපිටල් එක ලිව්වේ 1859. කාල් මාක්ස් ජර්මන් ජාතිකයෙක්. ජර්මනියේ රජයට විරුද්ධ වෙනකොට එයා එංගලන්තයට ගියා. එංගලන්තේ රජය සාමාන්‍ය ලිබරල්නේ, අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. 1859 තමයි කාල් මාක්ස් ඩාස් කැපිටල් ලිව්වේ. 1859 තමයි චාල්ස් ඩාර්වින් ඔරිජින් ඔෆ් ස්පීසිස් ලිව්වේ, ජීවීන්ගේ සම්භවය. නමුත් ඇත්තෙන්ම එයා ඒක වොලස්ගෙන් කොපි කරා. වොලස් චාල්ස් ඩාර්වින්ට එව්ව පිටපත වොලස් පළ කරන්න ඉස්සෙල්ලා චාල්ස් ඩාර්වින් එයා කර හිටපු ටික පළ කරා. දැන් පස්සේ සම්මුතියකට ආව දෙන්න එකට එකඟව එකට පළ කරමු කියලා. නමුත් වොලස් තමයි ඇත්තෙන්ම ගොඩක් අදහස් හොයාගත්තේ. චාල්ස් ඩාර්වින් විද්‍යාඥයෙක් නෙවෙයි. චාල්ස් ඩාර්වින් බීගල් නැවේ ගිහිල්ලා එයාගේ උත්සාහයෙන් දේවල් හොයාගත්ත. ඇත්තෙන්ම චාල්ස් ඩාර්වින් තියොලොජිකල් ස්ටුඩන්ට් කෙනෙක්. එයාගේ ජීවිතේට ලොකු පසුබැසීමක් ආවා. එයාගේ ළමයි 5 දෙනෙක් මැරුණා ඉපදුන ළමා. ඒ ගැන එයාගේ හිතේ කලකිරීමක් තිබුණා. සමහර විට ගෝඩ් එක්ක, සමහර විට චර්ච් එක්ක මොන වුණත් ඒකයි මේ ඔරිජිනල් ස්පීසිස් එකේ ප්‍රභාවය. ඉතින් කාල් මාක්ස් බොහොම සාර්ථක ලෙස පාවිච්චි කරා ඒ කාලේ යුරෝපයේ තිබුණු ආගමේ දුබලතාවය. මොකද ඒ කාලේ යුරෝපයේ ආගමේ තිබුණු දුබලතාවය එක කොටසකට විතරක් දෙයියෝ සැලකුවා කියන එක. ඒ නිසා පොහොසත්ව ඉපදුණු අය are privileged to be rich and their children will be rich, their children will get education and so on. ඉතින් පොහොසත් තිබුණු අයට බලය තිබුණා, ධනය තිබුණා, ඉදිරියට ඉගෙන ගැනීමට හැකියාව තිබුණා, වතු පිටි තිබුණා. එම නිසා පොහොසත් ඉපදුනේ නැති අයට දියුණු වෙන්න කිසිම මාර්ගයක් තිබුණේ නැහැ. යුරෝපයේ 19 වෙනි සතවර්ෂයේ තිබුණු ආගම ඒ මතය, ඒ දේශපාලන මතය, ඒ ප්‍රිවිලේජ් එකේ මතය අනුමත කරා. එම නිසා චාල්ස් කාල් මාක්ස් කිව්වා religion is the opium of the masses. ආගම වනාහි masses බහුතරයාගේ කියමුද නැත්නම් masses කියන්නේ ජනතාවගේ අභිඥය. මොකද අභිඥ opium මොකද? ජනතාවට එවැනි ආගමක් ඉගැන්වුවාම ඒගොල්ලෝ ලත්පමණින් සතුටු වී ඔහේ පැත්තකට වෙලා ඉඳී ධනවාදීන් ධනවත් වන අතර ඉතාම ක්‍රූර ලෙස අනිත්‍යයට සලකන අතර ඒගොල්ලෝ ඔහේ ඉඳී. දැන් එංගලන්තේ මේක ඇත්තම වෙනස් වුණා. මොකද එංගලන්තේ ලොකු ආත්මික පිබිදීමක් ආවා. ජෝන් වෙස්ලි කියලා කෙනෙක්. එයා හැමතැනම ගිහිල්ලා මිනිසුන්ගේ අධ්‍යාපනය නගා සිටවලා එංගලන්තේ තත්ත්වය වෙනස් වුණා. එංගලන්තේ නීති වෙනස් වුණා. නීති කියන්නේ මොනවද? ස්ත්‍රීන්ට පිරිමින්ට වගේම සමපඩියක් දෙන්න ඕන, ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න ඕන. එම නිසා 1789 වෙනකොට එංගලන්තේ සමාජ තත්ත්වය වෙනස් වුණා. එංගලන්තේ සමාජවාදී වුණා ජෝන් වෙස්ලි කියන එක්කෙනාගේ ක්‍රිස්තියානි ධර්මයේ ඉගැන්වීම නිසා. ඉතින් 1789 වෙන මොනවද උනේ? ප්‍රංශ විප්ලවයක් ආවා. බැස්ටිල් එක කැඩුවා. මොකද අර කාල් මාක්ස් කිව්ව මතය අනුව ආගම අභින් ලෙස ක්‍රියා කරා. ප්‍රංශීය ධනවාදී අය ඒගොල්ලන්ට කිව්වේ මාකි කියලා. ඒගොල්ලෝ ඉතාම දරුණු ලෙස තමයි සෙනග හැසිරෙව්වේ. සාමාන්‍ය ජනතාවට මුකුත්ම තිබුණේ නැති තත්ත්වයක්. ඉතින් මේ ටික මම විස්තර කරේ 19 වෙනි සතවර්ෂයේ ඇති වූ ප්‍රබල ආభాෂයන් ගැන අපි තේරුම් ගන්න මේ උචිතයාගේ උන්නතිය සහ සැමට උන්නතිය. ඉතින් අපි කැමති හැමෝටම ප්‍රසාදයක් තිබේ.
හැමෝටම දියුණු වීමට ආශාවක්ද තිබේ ප්‍රස්තාවක්ද තිබේ. මිනිසාගේ ඔළුවෙන් දියුණු වීම හක් කරන්න බෑ. So දියුණු වීම is a human right. Development, progress, prosperity is a human right. මනුෂ්‍යයා තුළ සෞභාග්‍ය සඳහා දියුණු වීම සඳහා ඉදිරියට යාම සඳහා සංවර්ධනය සඳහා තිබෙන හැඟීම මානව අයිතිවාසිකමක්. ඒක නිෂේධනය කරන්න බෑ. ආගමටත් ඒක කරන්න බෑ. දේශපාලනයටත් ඒක කරන්න බෑ. විද්‍යාවටත් ඒක කරන්න බෑ. ඒක මම හිතන හැටියට නම් God මනුෂ්‍ය තුළ දීලා තිබෙනවා දියුණු වීමේ, ස්ව බැලීමේ, ගවේෂණය කිරීමේ, දැන් තියෙන එකට වඩා ඉදිරියට යෑමේ නයිසර්ගික ආශාවක්, හැකියාවක් God දුන්නා කියලා තමයි මම හිතන්නේ. ඒක මගේ world view එකේ කොටසක්. So අපි මේ දෙක බලනවා. එතකොට ප්‍රසාදය ලැබෙන්නත් හිතන්නේ enough to share. ඔහු හිතනවා බෙදා ගන්න ඇති. අරගලයට අහු වුණ තැනත්තර තියෙන්නේ අනාථයෙකුගේ හිත. මොකක්ද අනාථයෙකුගේ හිත? මම ලක්ෂණ ටිකක් කියවන්නම් මගේ මේ නෝට් එකෙන්. අනාථය හිතන හැටි. එයා හිතනවා තියෙනවා නැති වෙලා යයි. ලෝකේ තියෙනවා බෙදා ගන්න මදි, ඉක්මනින් හුරගෙන එකතු කරගමු. එකතු කරගත්ත දේ ඇඟිලි මීට මොලවාගෙන ඉමු. අපි ඉබදුනෙත් ඇඟිලි මීට මොලවාගෙනනේ. I will lose what I have. මට තියෙන දේ නැති වෙයි. මම අනාගතය ගැන හෙට දවස ගැන ඉන්නේ මම බයයි. මා අවමානයට ලක් වෙයි, තියෙන දේ නැති වෙයි, මට යුතු තැන නොලැබෙයි. මට තියෙන දේත් උදුරා ගනි. මේ අනාථයෙකුගේ හැටි මේ ඉංග්‍රීසි ලිටරේචර් වල ෆේමස් ස්ටෝරි එකක් තියෙනවා ඔලිවර් ට්විස්ට් කියලා. ඒක චාල්ස් ඩිකන්ස් ලිව්වේ 19 වෙනි සතවර්ෂයේ සමාජ විලාසය අනුව ලිව්වේ. කොහොමද ඒක මේ වර්ක් හවුස් අනාථ ළමයිනුත් වැඩ කරන්න ඕන. ඒ වර්ක් හවුස් කියලා ඒවා තිබුණා. ඒකේ පොලිමේ හිටගෙන ඉන්නකොට ඔලිවර් ට්විස්ට් පාන් මදි වුණා. මොකද සුප් එක හරිම මේ තුනිහි ඇබිත්තයි කෑම දෙන්නේ. එයා කිව්වා මිස්ටර් බම්බල් can I have more කියලා. අනේ මට තව ටිකක් දෙන්න පුළුවන්ද කිව්වම ඒක ලොකු විප්ලවයක් හැටියට තමයි ඒක සැලකුවේ. ඒක චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවක්. හැබැයි ඒ චාල්ස් ඩිකන්ස්ගේ නවකතා යථාර්ථයට කිට්ටුයි. මම මේ කිව්වේ 19 වෙනි සතවර්ෂයේ එංගලන්තේ තත්ත්වය. ඒක වෙනස් වුණේ අර ජෝන් වෙස්ලි කියන එක්කෙනාගේ ආත්මික මූවමන්ට් එක නිසා සෑහෙන්න වෙනස් වුණා. ඉතින් අනාථය හිතන හැමෝගෙම අත මට විරුද්ධ වෙයි. හැමෝගෙම මමත් හැමෝටම විරුද්ධයි. හැමෝගෙම අතත් මට විරුද්ධ වෙයි. ඉතින් මේකේ කතන්දරයක් තියෙනවා. ඒ මුල් පවුලේ හිටිය සහෝදර දෙන්නෙක් ආබෙල් සහ කයින් කියලා. දැන් මේක මම විශ්වාස කරනවා මේක ඉතිහාස වශයෙන් ඇත්තයි. ඔබ ඉතිහාස වශයෙන් ඇත්තයි කියලා විශ්වාස නොකරත් ඒකේ මොරල් එක ඉගෙන ගත්ත එකේ. ඉතින් කයින් හිතුවා ආබෙල් තමාගේ දියුණුවට බාධාවක් කියලා. කයින් හිතුවේ නෑ ලෝකේ ඉඩ තිබේ දෙන්නටම. මේ එක පවුලේ හිටියේ. ඉතින් මේක මම හිතනවා මේක ඓතිහාසිකව ඇත්ත. නමුත් ඔබ මොරල් එකක් හැටියට ගත්තත් ඔබේ හිතට ආවොත් ඔබ කොහේ වැඩ කරත් දැන් මේක ඇකඩමික්ස්ලා non ඇකඩමික්ස්ලා කියලා තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. ඇකඩමික් ලෝකේ හරියට කුලල් කාගෙන ඉන්න අනිත් අයගේ රිසර්ච් හොරකම් කරලා වෙන අය පබ්ලිෂ් කරනවා, වෙන අයගේ රිසර්ච් සප්‍රෙස් කරනවා. මේ ඔක්කොම ඒ නිසා මට තේරුණා මගේ ජීවිතේ එක්තරා කාලයකට එනකොට මගේ බුද්ධිය වැඩි වෙනකොට හදවත ශ්‍රින්ක් වුණා. බුද්ධිය සහ හදවත අතර ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධතාවයක් තියෙනවා. බොයිල්ගේ නියමය වගේ. බොයිල්ගේ නියමය මොකද්ද? පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශයෙන් සමාන ප්‍රතිලෝම වශයෙන්. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා. මට දැනෙන්නේ මගේ බුද්ධිය වැඩි වේගකට යනකොට හදවතේ අනික් අය උදෙසා තියෙන ඉඩකඩ අඩු වේගන ගියා. ඒ කියන්නේ මට පුළුවන් පොත් එක්ක විතරක් ජීවත් වෙන්න, රිසර්ච් එක්ක විතරක් ජීවත් වෙන්න මිනිස්සු අවශ්‍ය නැහැ. ඒ විදිහට ගියා නම් පේෂන්ට් කෙනෙක්ට බෙහෙත් කරන එක කරදරයක්. මොකද පේෂන්ට් කෙනෙක්ගේ වටිනාකම තියෙන අපේ ඇකඩමික් නොලෙජ් එක වැඩි වෙනවා. ඉතින් අපි සීරීස් එහෙම කරනකොට ඒ පේෂන්ට් දැන් මම ඉරිටබල් බවල් ගැන මුලින්ම ලොකු සීරීස් එකක් කරා. මම ප්‍රොෆෙසර්ගේ යුනිට් එකේ ඉන්නකොට. ඒක කරනකොට මම කාත් එක්ක හරි ඉඳගත්තම මට හිතෙන්නේ මෙයා මගේ රිසර්ච් එකට මොනවා හරි එක්කව කරන්නේ නැත්නම් මෙයාත් එක්ක කතා කිරීම වැඩක් නැහැ.
රිසර්චර්ස්ලාගේ මනසේ එහෙමයි. බුද්ධිය වැඩි වෙනකොට හදවතේ තියෙන ඉඩ අඩු වෙනවා කියන එකයි මම මේ පොසිට් කරන කල්පිතය ඔබේ ගැන හිතලා බලන්න. ඒ කියන්නේ හිතලා බලන්න මම ඒක බලහත්කාරයෙන් කියනවා නෙමෙයි, consider it and see whether it is true. ඉතින් අනාථයාගේ ගති I will not get enough මට ඇති වෙන්න නොලැබෙයි. ඊළඟට මම ප්‍රේමය ලබන්න වටිනවයි කියලා I had to perform and prove. ඒක ළමයින්ට අහන්න පුළුවන් perform and prove. මේක කරලා පෙන්වන්න කියන එක ළමයි දෙමව්පියම කතා කරන්න පුළුවන්. කොච්චර ආඩ වීදම් කරාද, කොච්චර ආගේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලට ඉන්වෙස්ට් කරාද, කිසිම දෙයක් නැහැ. ෆස්ට් 11 එකට වැඩක් නැහැ. ඔයාලට මුදල් වීදම් කරාට වඩා හොඳයි වංගෙඩියකට මුදල් වීදම් කරන්න. මම මේ බොරු නෙමෙයි කියන්නේ. සමහර කියවපු ඇත්ත කතන්දර මම මේ කියන්නේ. Only if I do well they will love me. මම ඉතා හොඳට කරොත් විතරයි තාත්තා මට අපුඩි ගහන්නේ. ඉතින් මම මේක නිතර තාත්තලාට කියනවා. Your best opportunity is when the child fails. Invest yourself in the child. Don't try to get dividends out of the child. ඔබගේ ළමයා බාලම වුණාම, අසමර්ථ වුණාම ඔබ ළමයාට ආයෝජනය කරන්න. ඔබ ඒ වෙලාවට කෝපරේට් එකේ භාෂාවෙන් කතා කරන්න එපා. ඔබට මෙච්චර දේවල් මම ඉන්වෙස්ට් කරලත් ආයෝජනය කරලත් කිසි වැඩක් නැහැ. Wasted my time, wasted my money. එහෙම කතා කරන්න එපා. Please. මේක ඉතා කනගාටුදායක දෙයක්. මොකද මම හැම සුමානෙම ඉඳ ගන්නවා පවුල් එක. I don't charge for it. It's not a medical consultation really. It's like a sociological consultation. It's part of my empathic learning center work. And the way they come and the way the parents complain against a young fellow, usually at the age of 14. අවුරුදු 14 දී දෙමව්පියෝ ළමයා ගැන complain කරන විදිහ. So I had to shut them up tactfully and engage the fellow, become his friend, give back. I'm an outsider, but I am trained in this and I think God helps me. Give the boy back. ඒ ළමයාට වටිනාකමක් දෙන්න. I had to give him back value. Give him back belonging. Patch it up for the two of them. ඉතින් මේ පවුල patch කරන්න වෙනවා. මොකද ළමයාට හිතෙන්නේ මම කාටද අයිති. හැමතිස්සෙම අම්මයි තාත්තයි මට කතා කරන්නේ මේ not approved. මගෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් අවුරුදු 14 මොනවද මම කළා දෙන්නේ? පන්ති කිව්වේ නෑද? කිසිම අනාගතයක් තියෙනවා පේන්නේ නැහැ. Then they lose belonging. If your child lose belonging, he has no care to perform at all. You have lost the child. ඉතින් ඔබගේ දරුවාට හැඟුනේ නැත්තම් ඔහු අයිති ඔබටයි. ඔහුගේ වටිනාකම ඔබයි. Not his rank, not his running, not his sports, not his studies. A child's worth is that he is your son. And a daughter's worth is he is your daughter. ඉතින් ළමෙක්ගේ වටිනාකමට දැනෙන්නේ ඔබගේ දුව නිසා ඇය වටිනවා. ඔබගේ පුතා නිසා ඔහු වටිනවා. So identity, which is belonging, birth and value, significance, is of course what comes out of what he can do for his sake and for his world. You must train them. ඉතින් මේ significance කියන්නේ ඒක එන්නේ belonging, value, significance එන්නේ එයාට කළ හැකි දේ. දැන් ඔය පැටලෙන්නේ මේකයි. දෙමව්පියා දැන් දුවපු නැති රේස් තියෙනවානේ. දෙමව්පියෝ දුවපු නැති රේස් තියෙනවා. දෙමව්පියෝ ගහපු නැති කප් තිබෙනවා. ඉතින් මේ ළමයාව අසයව වගේ පුරුදු කරන්න හදනවා. ළමයාව දුවවලා ඔබට නොලැබුණු ට්‍රොෆි එක ළමයා තුලින් ලබා ගන්න. ඒ ලැන්ග්වේජ් එක ළමයාට ඇහුනොත් ඒක child abuse එකක් වෙනවා. Agreed? ඒක ළමා අපචාරයක් වෙනවා. Your pleasure and your ambition you are putting on the child. That becomes a burden too heavy to bear. Child gets emotionally crippled. එතකොට ඒ ළමයාගේ මානසික තත්ත්වය නොන්ඩි වෙනවානේ. හොරගහන්න පටන් ගන්නවා. මොකද අම්මලා තාත්තලාගේ ඔක්කොම පැතුම් අසල්වාසිය එක්ක කරන තරංගය, ඉස්කෝලේ ටීචර්ස්ලා අනිත් ටීචර් එක්ක කරන තරංගය මොනවා හරි කාත් එක්ක හරි ඔබ කරන තරංගයේ විපාකය ළමයා විඳින්න වෙනවා. ඉතින් මේ ගැන ඔබ සලකා බලන්න. If some of you are asking me, I will respond to you. Please send me a WhatsApp to 077
That's my Sri Lankan number 077 49 59 214. I will send whatever I can. Mama subject again. Mankarapudeval Mama Yavanang. My actual academic training is medicine and pharmacology, but this is my extra training. Since I started doing the digital research, I found what a very difficult world is out there and how children suffer. For lack of parental attention, ඉතින් ළමයින් suffer වෙනවා. දෙමව්පියන්ට කාලය දෙන්න නැහැ. ඉතින් ADHD කියන්නේ අවධාන ඌනතාවයක්. ADHD, attention deficit hyperactivity disorder. So you have inattention, attention deficit, because they didn't get it in the mother's womb. They didn't get it in their early bonding years. ඉතින් ඒ අවධානය නොලැබුණාම ළමයාට අවධානය grasp කරන්න තේරෙන්නේ නැහැ. That is inattention. Then he becomes impulsive. When the child is not focused, when the child is not trained in initiation, navigation, successful conclusion and reward. ඒ ළමයාව train කළා නැහැ ආරම්භය, තරණය, සාර්ථක නිමාව, well done reward. ඒ කියන්නේ ළමයාගේ ඇතුළෙන්ම එන්න ඕන reward අම්මා තාත්තත් well done කියනවා. ඒකට train උනේ නැතුවම ළමයා impulsive. Impulsive කියන්නේ හදිස්සියේ දේවල් පටන් ගන්නවා. ඒක කඩාකප්පල් කරනවා. අවසානයේ දක්වා ඒක කරන්නේ නැහැ. මම ඒකට පාවිච්චි කරන වචනේ අධිගාමික. That is impulsivity. ඊළඟට hyperactivity, adhikriyatva. Those are the three symptoms of ADHD. Description is right. Solution is not methylphenidate. Solution is not drugs. Description එක හරි. නමුත් විසඳුම drugs දෙන එක නෙමෙයි. That's why empathic learning therapy, empathic motor therapy comes, which was my presentation to the SLMA last year in 2019 July academic sessions. If you want it, I can send it to you. මං ඒ ටික එවන්නත් පුළුවන් ඔබ මට WhatsApp message එකක් එවුවොත්. So, let's get back to our comparison of the මොකද්ද අපේ මේ මූලික මාතෘකාව? What drives you? ප්‍රසාදයද competition එකද? You are favored or you are offended. You are one of the two. You are favored or offended. You are complimenting or you are competing. Yes. You are saying all can thrive or survival of the fittest. What are you practicing? ඔබ මොකද්ද practice කරන්නේ? ඉතින් මම මෙතන ලියලා තිබෙනවා සුභසිද්ධ දායකයා කියන්නේ ඔබ ડોක්ටර් කෙනෙක් වුණත්, ලෝයර් කෙනෙක් වුණත්, ඇකඩමික් කෙනෙක් වුණත් මොකක් වුණත් ඔබේ වෘත්තිය ඔබ හිතනවා මට ලද දේ තව කෙනෙකුට යහපතක් කරන පිණිස තමයි ලැබෙන්නේ. දැන් ඕකට අයිති වෙනවා ස්වરૂපය සහ ප්‍රතිරූපය. දැන් මම හිතන්නේ අපිව God fashion කරලා එයාගේ ස්වરૂපයෙන් ටිකක් දීලා අපිව එව්වා එක්ක විවසාදායකෙක් වෙන්න එහෙම නැත්නම් වෘත්තිකයෙක් වෙන්න. වෘත්තිකයා straight lines වලින් වැඩ කරනවා, විවසාදායකයා possibilities වල එක්ක වැඩ කරනවා. චරිත දෙකක්, පෞද්ගලිකතා දෙකක්. ඊළඟට එක ඒවා තිබෙනවා teacher's personality, trainer's personality, helper's personality, speculator's personality, leader's personality, mercy person's personality, and the personality of the one who knows how to make money to work. 7 different personality abilities God the Father puts into us with birth. 7ක් තිබෙනවා අපේ පෞද්ගලිකතා චරිත ලක්ෂණ God the Father ගෙන් ආපු මෞකුසේදී එක අපේ ඇතුළට දානවා එයා එකක් ස්පෙකියුලේටර්. ඒ කියන්නේ එයාට පේනවා අනාගතයේදී වෙන්න පුළුවන් දේවල්. ඒගොල්ලෝ හැමතිස්සෙම බොක්ස් එකෙන් එළිය වැඩ කරනවා. ඉතින් මම හැමතිස්සෙම කියනවා බොක්ස් එකෙන් එළිය වැඩ කරන්න ඉස්සෙල්ලා බොක්ස් එක දැනගත යුතුයි. Thinking outside the box requires you to know the box thoroughly. Unless you know the box in some field, medicine, law, what else? Whatever else, engineering, unless you know the box, you can't think outside the box, you'll ruin everything. ඔබගේ box එක දැනගත යුතුයි. එතකොට ඉන් එහාට වැඩ කරන්න පුළුවන්. එහෙම character feature එකක් තිබෙනවා. දෙක teacher, බොහොම strict personality, trainer, බොහොම accommodating personality. teacher කියන්නේ ගුරුවරයා, trainer කියන්නේ පුහුණුකරු. Fourth personality එක second fiddle.
second fiddle කියන එක එන්නේ choir එකෙන්. එයා හැමතිස්සෙම අනිත් අයට support personality. ඒකේ Greek වචනය diakonia. හරිම අවශ්‍යයි. අනිත් අයට support කරන්න හරිම අවශ්‍යයි. හැමෝටම leader වෙන්න බෑනේ. ඉතින් ඒගොල්ලන්ව appreciate කරන්න ඕන. ඒක අවශ්‍යයි. ඔබ එහෙම කෙනෙක්ද කියලා ඔබ හිතලා බලන්න. පස්වෙනි එක mercy personality. Ideally doctors should have it, nurses should have it. mercy. කරුණාව කරන අය. අර ජජස්ලා ඔක්කොම අයිති වෙන්නේ ටීචර් එකට. මොකද ඒගොල්ලන්ට හෙල්ලෙන්න බෑනේ රූලට වැඩ කරන්න ඕන. 999 කියන්න බෑනේ 981යි. ඒ ජජස්ලාත් ඒ වගේ. ඒතර mercy අය හැමතිස්සෙම අනිත්‍යගේ දුක තේරෙන අය. එතකොට හයවෙනි එක්කෙනා those who know to work to make money to work. ඒගොල්ලෝ දන්නවා මුදල් වලින් කොහොමද අනිත් අයට ඉපැයීම් ළමා දෙන්නේ. ඒක God මනුෂ්‍යයන්ට දෙන අදහසක්. ඉන්වෙස්ට් කරනවා අනිත් අයට රැකියාව ලැබෙන. හැමෝම එහෙම නෙමෙයි. ඒගොල්ලෝ දන්නවා how to make money work. ඉතින් Godගේ idea එක how to make money work for yourself certainly and for others. අනිත් අය ඔබත් මුදල් වලින් ආදායමක් උපදනවා. නමුත් අනිත් අයටත් ඔබ වැඩ ක්ෂේත්‍රයක් හදලා දෙනවා. හරිම වැදගත් ඒ වගේ අය. ඕගොල්ලෝ රටක ඉන්නවා. ඉතින් හත්වෙනි එක තමයි ලීඩර්. ලීඩර් කියන්නේ නායකයා කියන්නේ අනිත් හැමෝගෙම ප්‍රස්තාව සොයාදෙන කෙනා, හැමෝගෙම ස්පේස් එක හොයාගෙන දෙන, හැමෝගෙම gift එකට ගම්‍යතාවයක් දෙන කෙනා. So leader can't be threatened. Leader is a facilitator. නායකයාට තර්ජනයක් දැනෙන්න බෑ අනිත් අයගේ. එයා ප්‍රස්තාව කියන්නේ කාලය දැනගන්න ඕන. ඊළඟට අවස්ථාව දැනගන්න ඕන ස්පේස් එක. ඊළඟට අර පුද්ගලයාගේ දීමනාවට අවශ්‍ය ගම්‍යතාවය දැනගන්න ඕන. එතකොට යුද්ධ කරන කාලේට අපි යුද්ධ කරා. දැන් අපි සංවර්ධනය කරන්න ඕන. යුද්ධ කරනවා වගේ සංවර්ධනය කරන්න බෑ. That's it. Yeah. Two different subjects. සංවර්ධනය කිරීමට හැමෝගෙම ඒක රිදී ජාලයක් වගේ ඉන්ටර්නෙට් වෙන්න ඕන. එතකොට ඒකේ golden fruit එනවා. රිදී ජාලයක් වගේ ඉන්ටර්ලොක් වෙන්න ඕන හැමෝගෙම දීමනා. So ඉතින් benefactor අපි සුභසිද්ධ දායකයා වෙන්න ඕන. ඒ කියන්නේ අනිත් අයගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරනවා. අනිත් ට්‍රැක් එකේ තිබෙන්නේ අනිත් අයගේ හැම එකෙම මම කූටෝපක්‍රමයකින් ප්‍රයෝජන ගන්නවා. එයා malefactor කෙනෙක් වෙනවා. ඉතින් එහෙම කෙනෙක් ලීඩර් කෙනෙක් වුණ ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැමෝගෙම හැම එකෙම එයා හදනවා තමුන්ට උපරිම ප්‍රයෝජනය ගන්න. I hope you got the 7 character abilities that God the Father has put into each one of us. Our character abilities, චරිතාපදාන නැත්නම් චරිත කෞශල්‍යතා abilities, attributes. චරිත attributes හතක් තිබෙනවා. ඒ හත අනුව තමයි අපි function වෙන්නේ. leader ගේ වැදගත්ම දේ තමයි අනිත් අයට ගම්‍යතාවය දෙන එක ගැන එයාට හරි passion එකක් තියෙනවා. එයා හරි ආසයි. අනිත් අයගේ ඉඩකඩට ගම්‍යතාවයක් දීම. So the leader is passionate about giving momentum to others. That's why he's a leader. Captain of a cricket team. He's not the best batsman. He's not the best bowler. He's not the best fielder, but he's the captain. He knows exactly who would function which place. One down or opening bowler or at slip fielder. ඒකයි captain කියන්නේ. එයා දන්නවා අනිත් අයගේ ක්‍රිකට් දීමනාව වැඩියෙන්ම function වෙන පිණිස මුළු ටීම් එක යොදවලා excellent captain කෙනෙක් වෙනවා. හැබැයි හොඳම batsman නෙමෙයි, හොඳම bowler නෙමෙයි, හොඳම fielder නෙමෙයි. හැමෝගෙම කෞශල්‍යතා ගැන maximum opportunity and maximum momentum දෙන්න එයාට දිව්‍ය දීමනාවක් තිබෙනවා. Few more things and I'll be done. Reconciliation and alienation. What is your style? Do you pour oil over troubled waters or do you pour fire? ඔබ දැන් කචල් එකක් දකින්නකොට ඔබ ඒක සමගි කරනවද? කල දුටු කල වල ඉහ ගන්නවද? මොකද කියන්නේ? ඒක චරිත දෙකක්. Check it for yourself. Do you make reconciliation or do you make alienation? Do you divide and rule or you unite and let others rise? ඊළඟ එක justification and condemnation, commendation. දැන් මේ track එකේ ඉන්න අය comment කරනවා.
හැම කෙනාගේම එතකොට triangles දෙකක් තිබෙනවා. මේ අතට triangle එක ඇන්දොත් commendation, certainly calibration and celebration. This is triangular progression. මේක ප්‍රගතිශීලී ප්‍රගතිගාමී triangle එක commendation කියන්නේ නිපුණතාවයට ස්තුති දීම, ඒකට test calibration තියෙනවා, තක්සේරු කිරීම සහ සැමරීම. ඒක ඉදිරියට යනවා. පිටිපස්සට යවෙන්නේ මොකද්ද? ඒක triangle එකක්. හැමතිස්සෙම condemnation ළමයටත් කියනවා හරියන්නේ නැහැ. ඔයාට කවදාකවත් හරියන්නේ නැහැ. ඔයාව වැදුවට වඩා හොඳයි කෙහෙල් ගහක් වැදුවා නම් ඔහොම මේවා කියනවා දෙමව්පියෝ. condemnation ඊළඟට හැමතිස්සෙම contest එකක් තියෙන්නේ. ළමයට දැනනවා යා මේ දිනන්න බැරි තරංගයක ඉන්නේ මේ අපේ තාත්තා කියන දේවල් අනුව. එතකොට ඒකේ progression එක backward නේ, ඒක ප්‍රතිගාමී. ඒකේ කෙලවර තියෙන castigation. හැමතිස්සෙම ළමයට හිතෙන්නේ I can't do. Celebrated child thinks I can do. එහෙම තමයි අපි ළමයින්. එතකොට මේ triangles දෙක commendation and condemnation. ඊළඟ කාරණාව accepted and rejection. ළමයා ඉන්න තත්ත්වයෙන් පිළිගැනීම. ළමයා විතර නෙමෙයි ඔබ යටතට වැඩ කරන්න ආපු කෙනාව ඉන්න තත්ත්වයෙන් පිළිගැනීම, ඉන් එහාට ධෛර්යය දීම. පටන් ගත්ත දවසේම ඉඳලා අරක බෑ මේක බෑ කියලා හරියන්නේ නැහැ නේ. very poor leader. Good leaders are those who maximize existing potential so that new potential gets created, which is a God thing. ඒ කියන්නේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් ඉන්නේ එක potential එක. ඒක ඉන් එහාට යන්න නම් creative work එකක් ඕන. You can partner with God. අනිත් පැත්තේ තියෙන්නේ rejection. පටන් ගත්ත වෙලාවේ ඉඳන් බෑ, හරියන්නේ නැහැ, මෙයාව මාරු කරන්න කියලා head of department කියනවා. You are not a leader. If you are a leader, you get the best at this level and you facilitate the next level. ඔබගේ ළමයා ගැනත් එහෙමයි. මේ මට්ටමේදී උපරිම දෙයක් ඊළඟ මට්ටමට ළමයාට අතදීමක්. Then the next one is appreciate or depreciate. අගයනවද අපි අගීමක් කරනවද? එතකොට අගීම කියන්නේ උඩට තල්ලුවක්. Depreciate කියන්නේ පල්ලෙහාට put down එකක්. You may remember things like that in your own life. ඔබගේ ජීවිතේ ඔබට එහෙම දේවල් මතක ඇති. Invest or divest. Own or disown. Own කියන්නේ ඒ ළමයාගේ මොනවා වුණත් අපි ඒක පිළිගන්නවා. Disown කියන්නේ වැරදුන ගමන්, අසමර්ථ වුණ ගමන් ඔයා මට අයිති නෑ, ඔයා මගේ ළමයා නෙමෙයි, ඔය වගේ මෝඩ කතා කියන්න එපා. I told you mistake management is the best time to invest in a child. And we have an example of mistake management in the cross. One who could get it right for us, got it right for us. ඒ කුරුසියේ මූල ධර්මය මේකයි. බොහොම වැරදිච්ච වෙලාවේ මනුතාපය කතාවේ මූල ධර්මයක් මේකයි. බොහොම වැරදිච්ච වෙලාවේ ජනවර්ජනට ඒ මහත්තයා කිව්වා, මතකනේ ඉන්ස්පෙක්ටර් ජනවර්ජන බෙල්ලෙන් අල්ලගෙන ආවා. ඉන්ස්පෙක්ටර් ජනවර්ජන බෙල්ලෙන් අහකලා ආවා. ඒ මහත්තයා කිව්වා කමක් නැහැ, මම කැමති ජනවර්ජනට මේ කැන්ඩල් ස්ටික්ස් ටික තෑගි කරන්න. ඉතින් IMR ඒගොල්ලෝ මහත්තයාගේ පරිවර්තනයක් ෆ්‍රෙන්ච් පොත Les Miserables, වික්ටර් හියුගෝ, excellent book. ඒකදී ජනවර්ජනගේ ජීවිතය ගොඩක් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒකයි පොතේ කතන්දරය. Invest or divest. Very important principle. Own or disown. ඉතින් අපේ ළමයාට වැරදුනම වෙලාවේ තමයි යාව ඕන් කරන්න ඕනේ, හක් කරන්න ඕනේ. එයාත් එක්ක ඉඳගෙන එයාට වෙච්ච වරද සම්පූර්ණයෙන්ම absorb කරන්න ඕන. ඒකට කියන්නේ redemptive justice. විමුක්තිදායක සාධාරණත්වය. ඒ වරදට යුතු දඬුවම දීම ඒක retributive justice. ඒක අයිති උසාවියටයි, පොලිසියටයි. තාත්තයි අම්මයි ගුරුවරයයි කෝච්චුයි කියනවා නම් මම උසාවිය නෙමෙයි, මම පොලිසිය නෙමෙයි. මගේ දීමනාව, මගේ ප්ලේස්මන්ට් එක ඒ ළමයාව වෙච්ච වරදින් මුදාගෙන උපරිම යහපතට ගෙන යාම. ඒක තමයි මේ ජීසස් ක්‍රයිස්ට්ගේ ප්‍රින්සිපල් එක. කුරුසිය කියන්නේ ඔක්කොම නරක දේවල් එතනට ආවා. ඒ නරක දේවල් යහපත් කරන්න ක්‍රමයක් තියෙනවා. Invest or divest, own or disown. Very important thing. ළමයට වැරදුනාම තමයි තාත්තා වැඩියෙන්ම ළමයාගේ තාත්තා වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතය වෙනස් කරන දෙයක්
ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. Supply or demand මම මේක ඉස්සෙල්ලත් කරන්නේ. Which mode are we living in? I can give or I want to grab. So there are people, however much they have in their bank account, it's not enough for them. So I told you this before. I think මම කිව්වා මේ මූලධර්මය අපිට මිලියන් 100ක් තියෙනවා නම් 50ක් financial instruments වලට දාමු. අනිත් මිලියන් 50 රැකියා නිපදවන කර්මාන්තයක් පටන් ගමු. එතකොට අනිත් අයටත් දියුණු වෙන්න මාර්ගයක් තිබෙනවා. අපිට තියෙන ඔක්කොම මිලියන් 100ම ෆිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට දැම්මොත් ඒක ගැම්බල් එකක් අපි විතරක් පෝසත් වෙන සූදුවක් වෙනවා අවසානයේ. That's what it is. අපි විතරක් පෝසත් වෙන. නමුත් අපිට තිබෙන ධනය භාගයක් දැම්මොත් අපිටත් ආදායමක් ලාභයක් ලැබෙන අනිත් අයටත් රැකියාවක් ලැබෙන එහෙම තමයි God designed wealth. That you can distribute wealth meaningfully without a bloody revolution. ඒ කියන්නේ ලේවගුරුන විප්ලවයක් නැතිව දෙවිපියා දුන්න විදිහට අපිට පුළුවන් අපේ ධනය අනිත් අයට පරෝපකාරී වන ලෙස ආයෝජන කරන්න, රැකියා පටන් ගන්න, කර්මාන්තශාලා පටන් ගන්න. ඒකට සයන්ටිස්ට්ලා අවශ්‍යයි, ඉන්ජිනියර්ස්ලා අවශ්‍යයි. ඒ ඔක්කොම අවශ්‍යයි. Then I have done top down and bottom up regulation before this. අපේ prefrontal cortex එකෙන් සිතා මතා සම්‍යශීලී විධායක විදිහට තමයි අපි ජීවත් වෙන්න ඕනේ. නැත්නම් අපිට අන්තිමට ලැබුණු තර්ජනය, අන්තිමට ලැබුණු අන්තරාව, අන්තිමට ලැබුණු උත්තේජනය අපිව පිටිපස්සෙන් තල්ලු කරනවා. මම ඒකට කියන්නේ deja-vu කියලා. පිටිපස්සෙන් තල්ලු කරන push from backwards and unnecessary pull into the future thinking. ගැම්බල් කරන එකනට හැමතිස්සෙම පුල් එකක් තියෙනවනේ. එයා හිතනවා මට සූදුවෙන් අද සූදුවෙන් මට මිලියන් 10ක් හම්බ වෙනවා. ඊයේ මිලියන් එකක් පෙරදුනා, අද මිලියන් 10ක් හම්බ වෙනවා. ඒ කොහෙද එයාට කවුද ඒව කියන්නේ? ඒව කියන්නේ අර ඇමිග්ඩාලා එකේ bottom up regulation එකෙන් අන්තිම ත්‍රාසය, අන්තිම අන්තරාව යව පුෂ් කරනවා, පිටිපස්සෙන් ඉදිරියෙන් පුල් කරනවා. එතකොට on your mark එක නැති වෙනවා, get set එක නැති වෙනවා, තරණය නැති වෙනවා, දිනුම් කණුවක් කරා යෑම නැති වෙනවා. ඒක අපි පොඩි කාලේ ඉඳලම ළමයට සෙට් කරන්න ඕන. ඩිජිටල් ගේම්ස් වලදී වෙන්නේ ඒ ඔක්කොම අවහිර වෙනවා. ස්ටුවර්ඩ් ස්ක්වීස් ස්ටුවර්ඩ් කියන්නේ අනිත් අයගේ ඒවා ඒ අය උදෙසා දිනු කිරීම. ස්ක්වීස් කියන්නේ අනිත් අයගේ ඒවා මිරිකා තමුන්ටම ලබා ගැනීම. රිවෝඩ් ඇන්ටි රිවෝඩ් ඒක ඩ්‍රග් ඇඩික්ට්ගේ බිහේවියර් එකක්. ඩිජිටල් ස්ක්‍රීන් එකෙදිත් එනවා ඒ බිහේවියර් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ජීවත් වෙන්නේ රිවෝඩ් එකකට නෙමෙයි අප්‍රසන්න දෙයකට. ඒක අප්‍රසන්න දේ ඒගොල්ලන්ව ඩ්‍රයිව් කරනවා ඇමිග්ඩාලා එක හරහා. ඒක ටිකක් ෆාමකොලොජිකල් එක්ස්ප්ලනේෂන් එකක්, නියුරෝකෙමිකල් එක්ස්ප්ලනේෂන් එකක්. ඇන්ටි රිවෝඩ් සිස්ටම්ස් මේ වුණාම ඒගොල්ලෝ අර අත කපලා එහෙම ප්‍රීති වෙනා ඉන්නේ. අත කපලා දිවිනහ ගන්න හදනවා. ඒ වලට අනිස්සලා අපිට ඇඩ්වයිස් අවශ්‍යයි. ඔය Blue Whale application දැන් ළඟදී TikTok එකේ මොකක්ද ඇප්ලිකේෂන් එකක් ඇවිල්ලා තිබුණා ළමයින්ව suicide වලට යොමු කරන අත කපා ගන්නවා. ඒගොල්ලෝ හිතනවා ඒක thrill, ඒක cool. ඊළඟට destructive drug addicted behavior. ඒ වලට ඉස්සෙල්ලා ළමයව නවත්ත ගන්න ඕන. Okay, එච්චර තමයි අද කියන්න තිබෙන්නේ. So you have a track which අපිට track එකක් තියෙනවා. ප්‍රසාද ලද කෙනෙක් දිව්‍ය ස්වරූපයෙන් ජීවත් වෙන්න. එහෙම නැත්නම් හැමතිස්සෙම අරකලයක් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම සටන් කරන්න ඕන කියන ජීවිත ශෛලිය තමා හදාගත්ත ප්‍රතිරූපයක් ජීවත් වෙන්න හදනවා. ඒකේ සැනසීමක් නැහැ, ඇතිවීමක් නැහැ. හැමතිස්සෙම යන්නේ මදි කියන අරගලය contest fight. So just consider these things. Thank you for listening.